ප්‍රථම ධානයෙන් නැගිට ප්‍රථමයෙන් විතර්ක ආවර්ජනය කරද්දී භවංගේ නවත්තලා එහෙම නැත්නම් භවංගේ දැඩි කොට ඡේදනය කරලා ඒ කියන්නේ දැඩි කොට ඡේදනය කළා කියලා කියන්නේ භවංගය එන්නම දෙන්නේ නැහැ කපලම අයින් කළා කියන වගේ අර්ථයක් ඡේදනය කළා කියන එක තියෙන්නේ භවංගය නවත්තලා තියෙන දැඩි විදිහටම සමාදින්න දෙන්නේ මේ භවංගයට එන්න දෙන්නෙම නැහැ කියන කාරණාව දැඩි කොට ඡේදනය කොට උපච්චිද්දිත්වා කියලා ඒ කාරණාව සඳහන් කරනවා දැඩි කොට ඡේදනය කරලා තියෙනවා කියන කාරණාව. uppana vajjataනං තරං විතක්කා රම්මනා නේව චත්තාරි පංචමා ජවනානි ජවಂತಿ කියලා සඳහන් කරනවා ප්‍රථම ධානයෙන් නැගිටින පුද්ගලයා මේ විතර්කය ආවර්ජනය කරන්න ඕනේ කියලා සිතුවිල්ලක් උපද්දවපු ගමන් ප්‍රථම ධානයෙන් නැගිටින පුද්ගලයා මේ විතර්කය ආවර්ජනය කරන්න ඕනේ කියලා සිතුවිල්ලක් උපද්දවපු ගමන් භවංගය නවතින්න ඕනේ ප්‍රථම ධානයෙන් නැගිටලා මේ විතර්කය ආවර්ජනය කළ යුතුයි කියන සිතුවිලි මාත්‍රයෙන් භවංගේ නවතින්න ඕනේ කියලා කියන භවංග සිත උපදින එක නවත්තන්න ඕනේ. ඉතින් මේ හිතක් උපදින එක නවත්තනවා කියලා කියහම ඒක අපිට තවම හිතා ගන්නවත් බැරි කාරණාවක්. භවංගේ උපදින එක නවත්තන්න ඕනේ කියලා කියන්නේ මේ භවංග සිත උපදින එක නවත්තන්න ඕනේ සිතුවිලි මාත්‍රයෙන්. මේක නවත්තන්න ඕනේ කියලා හිතෙන පමණින් භවංගේ නවත්තන්න ඕනේ කියලා සඳහන් කරනවා. නැවතිලා ජවන් සිත් පහළ වෙන්න පටන් ගන්නවා. භවංග සිත් නැවතිලා ජවන් සිත් පහළ වෙන්න පටන් ගන්නවා. ඒ ජවන් සිත් හතරක් හෝ පහක් පහළ වෙනවා කියලා කියනවා. හතරක් හෝ පහක් පහළ වෙන ජවන් සිත් එහෙම කියන්නේ තීක්ෂණ ඉන්ද්‍රිය තියෙන පුජ්‍යලයට බෙහෙවින්ම සඳහන් කරනවා පහළ වෙන්නේ ජවන් සිත් හතරයි කියලා. තීක්ෂණ ඉන්ද්‍රිය තියෙන පුජ්‍යලයා. දැන් කාටද මේ තීක්ෂණ ඉන්ද්‍රිය තියෙන්නේ? අපි කතා කළා තීක්ෂණ ඉන්ද්‍රිය මන්ද ඉන්ද්‍රිය කියන කාරණාව. මන්ද තීක්ෂණ කියන කාරණාව වෙනම කලින් දේශනාවක අපි සාකච්ඡා කරලා තියෙනවා. එතනදී කාටද මේ තීක්ෂණ ඉන්ද්‍රිය තියෙන්නේ කියලා අපි සාකච්ඡා කළා. එහෙනම් මෙතන සඳහන් කරනවා මේ තීක්ෂණ ඉන්ද්‍රිය තියෙන පුජ්‍යලයට එහෙම නැත්නම් ඉන්ද්‍රිය කියන වචනේ විතරක් අපි සඳහන් කළොත් මොනවද ඉන්ද්‍රිය කියලා කියන්නේ? ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ ඉන්ද්‍රියන් තියුණුම තියෙනවා. සද්ධා මේ පංච ඉන්ද්‍රියන් නැත්නම් මේ අපි සඳහන් කරපු ඉන්ද්‍රියන්. ඊට තියුණු විදිහටම තියෙනවා. මොන ඉන්ද්‍රියන්ද? ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් ඊට තියුණු ලෙසම තියෙනවා. ඕනෑම වෙලාවක මේ ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මකයි. එහෙම තියුණු ලෙසම තියෙනවා නම් හැම දෙයක්ම අඩු කාලයකින් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ තීක්ෂණ බව. තා වේගෙන් සමවදින්න පුළුවන් කියන කාරණාව. හැම දෙයක්ම ඊටාම අඩු කාලයකින් කරන්න පුළුවන්. තීක්ෂණ භාවය නිසා. ඒ නිසා සඳහන් කරනවා එකසිතක ලාභයක් ලැබෙන මාර්ග ලැබෙද්දීත් ධ්‍යාන ලැබෙද්දීත් මොකද පරිකර්මයක් නැත්නම් పూర్ව කර්මයක්. මොකද මේ පරිකර්මය කියලා කියන්නේ? මෙතන සඳහන් කරනවා මේ පරිකර්මය කියන කාරණාව කලින් ලෑස්ති වීමක්, පෙර සූදානම් වී සිටීමක් පරිකර්මය කියලා කියන්නේ ඒකයි. පෙර සූදානම් වී සිටීමක් අවශ්‍ය නැහැ. එහෙම සමවදින්න පෙර සූදානමක් අවශ්‍ය නැහැ. අපිට නම් වැඩක් හරියට කරන්න පෙර සූදානමක් අවශ්‍ය වෙනවා. නමුත් මෙතන මේ ධානයන්ගේ සමවදින කෙනාට පෙර සූදානමක් පරිකර්මයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සිතුවිලි මාත්‍රයෙන් සමවදින්නත් සිතුවිලි නවත්තන්නත් පුළුවන් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට පින්තුනි සඳහන් කරනවා උපචාර අනුලෝම ගෝත්‍ර භූ. උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන ඒ වගේ මේ පරිකර්මයට පසුව තියෙන සිත් ටික විතරයි මාර්ග සිතට උනත් අවශ්‍ය වෙන්නේ කියලා සඳහන් කරනවා. පරිකර්මයට පසුව මෙන්න මේ සිත් ටික විතරක්
විතරක් මාර්ගසිතට ප්‍රමාණවත් කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ ඉන්ද්‍රියන් අඩු පුද්ගලයාගේ සමවැදීම එක ජවනයකට කලින් සමවදින්න හැකියාව තියෙනවා. ඉන්ද්‍රියන් අඩු පුද්ගලයාගේ ජවනය මොන ඉන්ද්‍රියන්ද එතකොට? අර අපි මුලින් සඳහන් කරපු ශ්‍රද්ධා, සීල ආදී ඉන්ද්‍රියන් අඩු පුද්ගලයාට වඩා එක ජවනයකට කලින් සමවදිනවා. මේ කාරණාව හරියටම තීක්ෂණව දියුණු වෙනවා නම් මෙන්න මේ කාරණාව කියලා තියෙන්නේ පිටකෙත් නෙමෙයි අටුවාවෙත් නෙමෙයි. මේක ඊටාම තියුණු විදිහට මේ විස්තරය කරන්නේ ටීකාවෙන්. ටීකාවෙන් තමයි මේ කරුණු ටික සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් සමහරලාට පිටකෙන් අටුවාවෙන් හොයන්න ගියොත් මෙන්න මේ සඳහන් කරපු කාරණාව හම්බ වෙන එකක් නෑ. ටීකාවේ තමයි මේක මේ විදිහට සඳහන් කරන්නේ. ඉන්ද්‍රියන් අඩු පුද්ගලයාගේ සමවැදීමට එක ජවනයකට කලින් සමවදින්න හැකියාව තියෙනවා කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ ශීඝ්‍රයෙන් ආවර්ජනය කරන්න පුළුවන් නම් ශීඝ්‍රයෙන් ආවර්ජනය කරනවා කියලා ඉතා වේගෙන් මේ කාරණාව ආවර්ජනය කරනවා. වේගෙන් ආවර්ජනය කරන්න පුළුවන් නම් ඒ කියන්නේ විතර්කය ආවර්ජනය කරනවා භවාංග සිත් දෙකක් ඇති වෙනවා. නැවත ਵਿਚාරය ආවර්ජනය කරනවා භවාංග සිත් දෙකක් ඇති වෙනවා. ප්‍රීතිය ආවර්ජනය කරනවා. විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය කියන මේ කරුණු ආවර්ජනය කරන්න පුළුවන්කම තියෙන ඔය අතර භවාංග සිතත් උපදිනවා. භවාංග සිතත් ආවර්ජනය වෙනවා. ආවර්ජනය කරනවා කියලා සඳහන් කරනවා. මේ ආකාරයට භවාංග සිත් දෙක වගේ පරතරයක් භවාංග සිත් දෙක වගේ පරතරයක් තියෙද්දි ආවර්ජනය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් භවාංග සිත් දෙක වගේ පරතරයක් තියෙන අතර භවාංග සිත් දෙක කියලා අතර කියලා කියහම සිත් පවතිනකොට අපිට සිත්වල අතරක් පේන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට මනාව සිතක් ඇතිවීම, පැවතීම, නැතිවීම, උත්පාද, ස්ථಿತಿ, භංග කියන මේ අවස්ථා තුනක් තියෙනවා. එතකොට මේ හැම හිතකම මේක තියෙනවා උත්පාද, ස්ථಿತಿ, භංග. නමුත් අපිට මේ හිතක් ඇති වෙලා නැති වෙනවා කියන එකත් තප්පරයකට සිත් කොච්චර ඇති වෙනවා කියනවාද? තප්පරයකට උපදින සිත් ගාන ප්‍රකෝටි ගානක්. තප්පරයකට උපදින සිත් ගාන ප්‍රකෝටි ගානක් නම් බුදුරජාණන් වහන්සේට මේ හැම හිතක්ම මේ හිත උපදිනවත් පේනවා, මේ හිත පවතිනවත් පේනවා, මේ හිත නැසෙනවත් පේනවා. එතකොට එක හිතක් ඉපදිලා පැවතිලා නැසුණට පස්සේ තමයි අනිත් හිත උපදින්නේ. එතකොට තප්පරයකට කෝටි ගාණක් උපදිනවා නම් මොනතරම් වේගයෙන් ඇති වෙලා පැවතිලා නැති වෙනවද? එහෙනම් මෙතන සඳහන් කරන්නේ මේ ආකාරයට මේ සිත් දෙකක් කියන කාරණාව. කොහොමද සිත් දෙකක් කියන කාරණාව සඳහන් කළේ? ශීඝ්‍රයෙන් ආවර්ජනය කරන්න පුළුවන් නම් එතකොට හිතන්නකෝ මේ ශීඝ්‍රය කොහොම ශීඝ්‍රයක් වෙයිද කියලා. ශීඝ්‍රයෙන් ආවර්ජනය කරන්න පුළුවන් නම් මොකද්ද ඒ කියන්නේ? විතර්කය ආවර්ජනය කරනවා භවාංග සිත් දෙකක් ඇති වෙනවා. නැවත ਵਿਚාරය ආවර්ජනය කරනවා භවාංග සිත් දෙකක් ඇති වෙනවා. නැවත ප්‍රීතියත් ආවර්ජනය කරනවා. එතකොට මේ ආකාරයට භවාංග සිත් දෙක වගේ පරතරයක් සිත් දෙක වගේ පරතරයක් තියලා ආවර්ජනය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒකට ආවර්ජන වසීතාවය කියලා කියනවා. එතකොට මේ වසීතාවය කියන එක මොනතරම් සියුම්ද? ආවර්ජන වසීතාවය. මෙන්න මේ ආවර්ජන වසීතාවය මේ විදිහට සිද්ධ වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කොයි විදිහට සිද්ධ වෙනවද? අයන්පන මත්තකප්පත්තා වසී භගවතු යමක පාටිහාරීය ලබ්බති අඤ්ඤේ සංවා ඒව රූපේ කාලේ. අඤ්ඤේ සං මෙතන අඤ්ඤේ සං කියලා කිව්වේ සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආදී විශේෂ ධානාංග පිළිබඳව පුරුදු පුහුණු කරලා තියෙන උතුමන්ට 이르දි ප්‍රාතිහාර්ය පාන කාලයේ මේ විදිහට ලැබෙනවා. මේ උතුමන්ට 이르දි ප්‍රාතිහාර්ය දක්වන කාලයේ මේ අඤ්ඤේසං කියලා කිව්වේ අන්නේ කාරණාව. මේ අඤ්ඤේසං කියන කාරණාව
ශරීරත් මුගලන් මහරහතන් වහන්සේලා දෙදෙනා 이르දි ප්‍රාතිහාර්ය දක්වන කාලේ උන්වහන්සේලාට ලැබෙනවා. අඤ්ඤේ සංකීපු කාරණාව. නමුත් යමක මහා ප්‍රාතිහාර්ය පාණ්ඩ භාග්‍යතුන් වහන්සේට හැර වෙන කිසියෙකුට බෑ. ඒ කියන්නේ මේ අඤ්ඤේ සංකේල කියපු මේ සමවැදීම උන්වහන්සේලා දෙන්නට කරන්න පුළුවන්. එතකොට වෙනත් රහතන් වහන්සේ නමකට ඒක කරන්නත් බෑ. නමුත් එහෙම වේගවත් සමවැදීමක් ඒ දෙදෙනා වහන්සේට තිබුණට භාග්‍යතුන් වහන්සේ සමවදින තරම් වේගෙන් සමවදින්න බැරි හින්දා තමයි උන්වහන්සේලා දෙන්නට යමක මහා ප්‍රාතිහාර්ය දක්වන්න බැරි. ඒක ඊට වඩා තීක්ෂණයි තියුනේ. ඒ නිසා සඳහන් කරනවා උදාහරණයක් හැටියට මේ මහමුගලන් තෙරුන් වහන්සේ නන්දෝපනන්ද නාගරාජයා দমনය කරපු හැටි උදාහරණයකට මේක තමයි සඳහන් කරලා තියෙන්නේ. උන්වහන්සේ කොයිතරම් වේගෙන් සමවදිනවද කියන කාරණාව. භාග්‍යතුන් වහන්සේ ඒක නොදන්නවද? භාග්‍යතුන් වහන්සේ දන්නවා මොග්ගල්ලානට සමවදින්න පුළුවන් සීමාව මේ ශාසනය වෙන කාටවත් සමවදින්න බැරි බව. සරියුත් මහ රහතන් වහන්සේට සමවදින්න පුළුවන් සීමාව මේ ශාසනය වෙන කාටවත් සමවදින්න බැරි බව. උන්වහන්සේලා දෙන්න දන්නවා භාග්‍යවතුන් වහන්සේට සමවදින්න පුළුවන් සීමාව අපි කාටවත් සමවදින්න බැරි බව. ඒ නිසා මෙතන මේ නන්දෝපනන්ද දමනය මේ කාරණාව පැහැදිලි කරගන්න උදාහරණයක් හැටියට දේශනා කරන්න කියලා සඳහන් කරනවා. ඉතින් නන්දෝපනන්ද දමනය ගැන අපි අහලා තියෙනවා බොහෝ කරුණු. අපි ඕන තරම් ওই විහාරවල චිත්‍රවල ඇඳලා තියෙනවා අපි දැකලා තියෙනවා. ඒ නිසා මේ සිද්ධිය සඳහන් කරනවා සිදු වෙන්නේ අනාථපිණ්ඩික සිරිතුමා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා අවසානයේ බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවා ස්වාමීනි හෙට 500ක් භික්ෂූන් වහන්සේලා සමග මගේ නිවසට දානෙට වඩින්න කියලා. හෙට 500ක් භික්ෂූන් වහන්සේලාත් එක්ක මගේ නිවසට දානෙට වඩින්න කියලා තමයි ආරාධනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගන්නවා. ආරාධනාව පිළි අරගෙන මේක ඉවසලා එදා රාත්‍රී කාලයේ ගත කරලා බුදුරජාණන් වහන්සේ සුපුරුදු පරිදි අලියම් කාලයේ මහා කරුණා සමාපත්තියට සම්බන්ධුණා. අද කාටද මගෙන් පිහිටක් අවශ්‍ය වෙලා තියෙන්නේ? කාටද පිහිට වෙන්නේ කියලා බලන්න තමයි මේ මහා කරුණා සමාපත්තියට සමවදින්නේ. ඒ නිසා සඳහන් කරනවා ඒ සමවදිනකොට දස සහස්‍රී ලෝක ධාතුව බලනවා කියලා. මේ සක්වල විතරක් දිහා බලනවද? දස සහස්‍රී ලෝක ධාතුව දිහාම බලනවා. ඒ කියන්නේ ඒ ඈත ලෝක ධාතු වල භාග්‍යතුන් වහන්සේගෙන් පිහිට අවශ්‍ය කෙනෙක් වැඩ ඉන්නවනම් ඒත් පිහිට වෙලා තියෙනවා. ඒ කියන්නේ බුද්ධ රාජ්‍යය තරම් විශාල. එතකොට මේ සක්වලේ ඉඳගෙන මේ දස සහස්‍රී ලෝක ධාතුවේ කොහේ හරි කෙනෙක් පිහිට අවශ්‍ය වෙලා ඉන්නවනම් ඒ පුජ්‍යලයට පවා පිහිට වෙන්න තරම් භාග්‍යතුන් වහන්සේට මොන තරම් 이르දි තියෙන්නේ ඇද්ද හැකියාවල් තියෙන්නේ ඇද්ද? ඉතින් ඒකයි අපි මේ නිතරම සඳහන් කරන්නේ මේ සම්මා සම්බුද්ධ කියන විෂය බුද්ධ විෂය ලෝකේ කවදාවත් ගවේෂණය කරන්න යන්න එපා කියලාම දේශනා කළේ ඒකයි. ලෝකේ අධ්‍යයනය කරන්න එපා කියපු විෂය කාරණා කීපයක් තියෙනවානේ. එකක් තමයි බුද්ධ විෂය. කවදාවත් හොයන්න යන්න එපා. හොයලා සීමාවක් පරතරයක් හොයන්න බෑ කාටවත්. අන්න ඒ නිසා එහෙම බලලා කාටද අද මම පිහිට වෙන්නේ? මේ සුදුසු කාලයේ එළඹෙන වෙලාවේ උන්වහන්සේ දකින්නවා මේ නන්දෝපනන්ද කියන නාගරාජයාව. අද මගෙන් පිහිටක් ලැබුණොත් සසරෙන් එතර වෙනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා සඳහන් කරනවා නන්දෝපනන්ද දැකලා ඔහු මිත්‍යා දෘෂ්ටිකයි. ත්‍රිවිධ රත්නය ඔහුට අප්‍රසන්නයි. එනගොම මිත්‍යා දෘෂ්ටිකයා කියන කෙනාට අපිට තව වචනයක් එකතු වුණා මේ ධර්ම කාරණාවත් එක්ක. කාටද මේ මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා කියන්නේ? ත්‍රිවිධ රත්නය ඔහුට අප්‍රසන්නයි. එහෙම පුජ්‍යලයා මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා දෙකිය යුතුයි. ත්‍රිවිධ රත්නය ඔහුට අප්‍රසන්නයි. කාටනම් මොහු দমনය කරන්න පුළුවන් වෙයිද? මහා මොග්ගල්ලාණයන්ට පුළුවන් බව දැනගෙන දවසේ උදෑසනම කරන්න තියෙන කටයුතු ඔක්කොම නිමා කළා. ශරීර කෘත්‍ය කරලා සිරුරු කිස ශරීරයේ පිරිසිදු කර ගැනීම ආදී සියල්ලම භාග්‍යතුන් වහන්සේ දවසේ අලුයම කරන්න තියෙන කටයුතු සියල්ලම සම්පූර්ණ කළා. දැන් අද සිරිතුමාගේ ගෙදර දාන්නට වඩින්නක් තියෙනවා. ඒ වෙලාවේ කටයුතු ඉවරලා භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා. කතා කරලා 500ක් භික්ෂූන්ට දන්වන්න තථාගතයන් වහන්සේ දේවලෝක චාරිකාවට සූදානම් බව. දැන් මේ දවල් දාන්නට වඩින්නත් ඕනේ දෙව්ලොව වඩින්නත් ඕනේ.
ඒ නිසා සඳහන් කළා භික්ෂුන් වහන්සේලා 500කට දන්වන්නේ භාග්‍යතුන් වහන්සේ දෙව්ලොව වඩින්න සූදානම් කියලා. එහෙම පණිවිඩය ඇරලා භික්ෂුන් වහන්සේලා 500ක් සූදානම් කරගෙන බුදුරජාණන් වහන්සේ තවුතිසාවට වඩිනවා. වඩිනකොට මේ නන්දෝපනන්ද කියන මහ බලවත් 이르දි තියෙන නාගරාජයා මේ දිව්‍යමය රථවල වාඩි වෙලා සඳහන් කරන දවල ඡත්‍ර ඉහළගෙන කියලා සුදු කුඩ ඉහළගෙන ඒ යට වාඩි වෙලා තමන්ගේ පිරිසත් එක්ක දිව්‍යමය භෝජන රැස් කරගෙන මේ උත්සවයකට සූදානම් වෙන්නේ. ඒගොල්ලන්ගේ දිව්‍යමය උත්සවයක්. මේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ. භාග්‍යතුන් වහන්සේ නාගයාට පේන්න වඩින්නේ. වඩිනකොට දැන් මේගොල්ලන්ගේ සුදු කුඩ ඉහළගෙන මේගොල්ලෝ ඉන්නවනේ රතවල. මේ කුඩ පේලියට උඩින් භාග්‍යතුන් වහන්සේ වඩින්නේ. එතකොට නාගරාජයා දැක්කා. එයාට ලොකු මාන්නයක් ඇති වෙනවා. අනික මෙයාගේ පිරිසත් එක්ක ඉන්නේ නාග කන්‍යාවියු තමන්ගේ ආරක්ෂක පිරිස් මේ සියලු දෙනා ඉන්නවා මේ වෙලාවේ. ඒ වෙලාවේ තමයි හිතෙන්නේ මේ මුඩ මහණෝ මේ තවුතිසාව බලාගෙන යන්නේ. මගේ හිසට ඉහළින් පාදවල තියෙන දූවිලි කුණු ඇඟට වට්ටමින් මේ යන්නේ තවුතිසාවට. යවන්නේ තවුතිසාවට අද. මින් මතු තවුතිසාවට යන්නේ වුන් අය. එහෙම තීරණය කරලා සඳහන් කරන විශාල ඇඟක් මැව්වා කියලා. විශාල ඇඟක් මවලා යොදුන් 1,68,000ක් උස මහා මේරු පර්වත රාජයා 7 වතාවක් වෙලුවා කියලා සඳහන් කරනවා. හිතන්නකෝ ඒක කොහොම කයක් මවන්නේ නැද්ද කියලා. යොදුන් 1,68,000ක් උසයි කියලා සඳහන් කරනවා මහා මේරු පර්වතයේ. 7 වතාවක් දරණ ගහලා වෙලුවා කියලා සඳහන් කරාම එහෙම වෙලලා විශාල පෙන ගොබයක් මවලා සම්පූර්ණ තවුතිසාවාදී මේ ප්‍රදේශයේම වහනවා. දැන් මේ මොන කාරණාව සඳහා පිටත් වෙනවද කියන කරුණ තාම ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා කවුරුවත් දන්නේ නැහැ. දෙව්ලොව වඩිමු කිව්වා වඩිනවා. ස්වාමීනි ඇයි වඩින්නේ කොහෙද වඩින්නේ කීයට දාපුව වඩින්නේ එහෙම ප්‍රශ්න කරන්නේ නැහැ කවදාවත්. මෙන්න මේ ප්‍රමාණය මේ මහා මේරු පර්වතයේ වෙනදා තිබුණ සීමාවට යනකොට මේ නාග සුපර්ණ ආදී අය ආරක්ෂාවට ඉන්න අය දෙව්ලොවල් වල මේ වෙනකොට මේ ප්‍රදේශවල පේනවා. මේ හැරියට එනකොට තවුතිසා භවනත් පේනවා. තවුතිසා භවනේ තියෙන අසිරිය, වටේට තියෙන ආරක්ෂක පවුර, ඒ ආරක්ෂක පවුරේ රඳවලා තියෙන ආරක්ෂක බටේ, ඒ පවුර වටේට ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ පිළිරුවවල් හදලා තියෙනවා. ශක්‍ර දේවේන්ද්‍රගේ ආයුධය අරගෙන දරාගෙන ඉන්නේ. ඒ පිළිරුවවල් වෙනදා පේනවා. කිංකිණි හඬ නැගෙන කොඩි ඉහළට නැගිලා තියෙන ඒවා පේනවා. පුදුමාකාර අසිරියක්. දිව්‍යමය ගීත වාදනය වෙනවා මේ ආදි වශයෙන් පුදුමාකාර ලෝකයක්. ඉතින් දිව්‍ය ලෝකෙනේ. ඉතින් මේ හැරියට යනකොට පේනවා. නමුත් අද පේන්නේ නැහැ. මේ වෙලාවේ තමයි රට්ටපාල මහරහතන් වහන්සේ අහන්නේ ස්වාමීනි වෙනදනම් මේ හැරියට එනකොට තවුතිසාව පිපුණා. නමුත් අද කවුරුවත් නැහැනේ. පේන්නේ නැහැ මොකක්ද ස්වාමීනි කියලා අහනවා. ඒ වෙලාවේ සඳහන් කරනවා රට්ටපාල මේ නන්දෝපනන්ද කියන නාගරාජයා මේ විශාල පෙන ගොබයක් මවලා අපි යන පාර ආවරණය කරලායි තියෙන්නේ. මහා මේරු පර්වතයේ වෙලලා ස්වාමීනි මහා මේරුව අද පේන්නත් නැහැනේ කියලා අහනවා. මහා මේරු පර්වතයේ වහලා පෙන ගොබයකින් තවුතිසාවත් පේන දෙන්න තු කුඩයක් වගේ වහලා අපේ ගමන බාධා කරලායි තියෙන්නේ. ඒ කියන සැමින් රට්ටපාල මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි මම නන්දෝපනන්ද දමනය කරන්නද කියලා අහනවා. එපා කියනවා. ඒක ඇහිලා රාහුල මහරහතන් වහන්සේත් එනවා. ස්වාමීනි එහෙනම් මන් දමනය කරන්නද කියලා හුවා. එපා කිව්වා. මේ ආදි වශයෙන් රහතන් වහන්සේලා 499ක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මන් දමනය කරන්නද? සියලු දෙනා වහන්සේලාම ඇහුවා සියලු දෙනා වහන්සේලාට මෙපා කිව්වා. අන්තිමට තමයි ඇවිල්ලා අන්තිමේ හැටියට මුගලන් මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි මම බාධා විවත් කරන්න කියලා. ඒ වෙලාවේ දේශනා කරනවා එහෙනම් මෙතනින් එහාට වඩින්න මේ බාධා විවත් කරන්න වෙනවා කියලා. ආන් මේ වෙලාවේ සඳහන් කරන මුගලන් මහරහතන් වහන්සේ ශ්‍රමණ වේශය අයින් කළ විශාල නාග වේශයක් අරගෙන මහා මේරු පර්වතයේ 14 වතාවක් විල්ුවා කියලා. දැන් නාගරාජ්‍ය 7 වතාවක් වෙල්ලා තියෙන්නේ. රහතන් වහන්සේ 14 වතාවක් වෙලලා ඊට උඩින් පෙන ගොබේ මවලා නාගයාගේ පෙනේ උඩින් තමන්ගේ පෙනේ තියලා මේ තෙරපනවා. තෙරපනකොට අරයට හරි වෙහෙසයි. යටින් හිර වෙනවා, පෙන ගොබෙත් අද වෙනවා. තෙරපෙනකොට හරි වෙහෙසයි. යනික 14 වලල්ලකින් වෙලිලානේ. ඉතින් මෙයා බොහොම අපහසුයෙන් ඉන්නවා එහාට මෙහාට. තීරණය කළා මේ කවුරු හරි මාව ආක්‍රමණය කළා.
තීරණය කරනවා ඊට පස්සේ විෂ වාතයක් පිඹින්නම්කෝ කියලා. නිසා විෂ වාතයක් පිඹිනවා. ඒ වෙලාවේ තරුණ වහන්සේ කියනවා නාගරාජයේ ඔබට විතරක් නෙමෙයි විෂ වායුව මටත් තියෙනවා. ඊට පස්සේ නාගයාගේ විෂ වායුව ස්වාමින් වහන්සේට හිරිහැර කරන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේ විසින් මුදාහරණ විෂ වාතය නාගයා හරියට පීඩාවටපත් කරනවා. ඊට පස්සේ නාගයා ගින්දර පිට කරනවා. ඔබට විතරක් නෙමෙයි ගින්දර මටත් පිට කරන්න පුළුවන්. උන්වහන්සේගේ ශරීරයෙන් ගින්දර පිට වෙනකොට නාගයාට ඒක බලවත් වූ පීඩාවක් බවට පත් වෙනවා. ඒ වෙලාවේ නාගයා අහනවා ඔබ කවුද කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා මම මොග්ගල්ලාන කියලා. ඊට පස්සේ සඳහන් කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රමණ වේශයෙන් ඉන්න කියලා සඳහන් කළා. ඊට පස්සේ දරණ වෙලා ඉන් කළා උන්වහන්සේ නැවත මොග්ගල්ලාණන් වහන්සේ බවටම පත් වුණා. පත් වෙලා සඳහන් කරනවා නාගයාගේ දකුණු නාස්පුඩුවෙන් ගිහිල්ලා වම් නාස්පුඩුවෙන් එළියට එනවා. දකුණු කන් සිදුරෙන් ගිහිල්ලා වම් කන් සිදුරෙන් එළියට එනවා. වම් සිදුරෙන් අයින් වෙලා ඇතුල් වෙලා දකුණු සිදුරෙන් එනවා. මේ විදිහට එහාට මෙහාට මේ කන් සිදුරු සහ නාසා සිදුරු ආශ්‍රය කරගෙන උන්වහන්සේ සක්මන් කරනවා. ඒ වෙලාවේ නාගයා කට අරිනවා. නාගයා දකින්න කලින් නාගයාට හිතා ගන්නවත් බැරි වෙනවා. නාගයාගේ මුඛය තුලින්ම ශරීරයට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා උන්වහන්සේ විශාල කයක් මවාගෙන ශරීරයේ ඇතුලේ සක්මන් කරනවා. සක්මන් කරනකොට නාගයාට තවත් වෙහෙසයි බොහෝ වෙහෙස දැනෙනවා. ඒ නිසා සඳහන් කරනවා ස්වාමීනි එළියට එන්න. මාව වෙහෙසටපත් කරන්න එපා. බොහෝම කාරුණික ආරාධනාවක් කරන්න. මාව වෙහෙසටපත් කරන්න එපා එළියට එන්න කියලා. දැන් මෙයා හිතලා තියෙන්නේ මොකද්ද? එළියට එනකොටම විෂදුමක් පිමිනවා මගේ දත් අතර හිර වෙන්න කියලා හිතාගෙන ඉන්නේ. කටින් එළියට එන්න ඕනේ විෂදුමක් පිමිනවා කියලා හිතනවා. දැන් මේ නාගයාගේ සිතුවිලි ඔක්කොම භාග්‍යතුන් වහන්සේ දකිනවා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහතෙරුන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා. මහතෙරුන් වහන්සේනේ නාගයාගේ සිරුර ඇතුලේ කතා කරලා සඳහන් කරනවා මොග්ගල්ලාන මානසිකරෝහි මහිද්దికෝ ඒසෝ නාගෝ. මොග්ගල්ලාන හොඳට මෙනෙහි කරගන්න මේ නාගරාජයා එසේ මෙසේ නාගෙක් නෙමෙයි මහත් වූ 이르දි තියෙනවා. මානසිකරෝහි මහිද්దికෝ ඒසෝ නාගෝ. මහත් වූ 이르දි තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ නාගයාගේ කුස ඇතුලේ ඉඳලම බුදුරජාණන් වහන්සේට උත්තරයක් දෙනවා. දෙන උත්තරේ තමයි මයිහංකෝ බහන්ති චත්තාරෝ ඉද්ධිපාදෝ භාවිතා බහුලීකතා ඥානීකතා වත්තුකතා අනුත්තිචා පරිචිතා සුසමාරද්ධාය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා විසින් 이르දිපාද වඩන ලදී. මා විසින් බහුලව ස්වාමීනි 이르දිපාද වඩන ලදී. යුක්ත යානයක් මෙන් පිහිටන්න පුළුවන් වත්තු කතාවක් මෙන් කරන ලදී. ඒ අනුව සිත දියුණු කරන ලදී. ඒ අනුව සිත පුරුදු පුහුණු කරන ලදී. නිපුණත්වයේ දියුණු කරන තුරුම නිපුණත්වයේ දියුණු වන තුරුම පුරුදු පුහුණු කරන ලදී. මේ අනුව මට සතර 이르දිපාදයන් මා වඩා ඇත ස්වාමීනි. ඒ නිසා මෙයාගේ 이르දිය මට වටින්නේ නැහැ. ස්වාමීනි නන්දෝපනන්ද වේවා. ස්වාමීනි නන්දෝපනන්ද වේවා. නන්දෝපනන්ද ස්වාමීන් වහන්සේ හිටපු ආවේ. මේ වාගේ නන්දෝපනන්දලා එක්කෙනෙක් නෙමෙයි 100ක් නෙමෙයි 1000ක් නෙමෙයි 10000ක් ආවත් මේ මොග්ගල්ලාන පරද්දන්නේ ඒගොල්ලන්ට පුළුවන්කමක් නෑ කියලා තමන් වහන්සේගේ 이르දිය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ බොහෝම අභිමාණයෙන් සඳහන් කරන්නේ ස්වාමීනි මම ඔබ වහන්සේගේ පුත්‍රයා කියන කාරණාව නොකියා ප්‍රකාශ කිරීමක් එතන සිද්ධ කරන්නේ. ඒ නිසා සඳහන් කරනවා නාගරාජයා තීරණය කරනවා දැන් උන්වහන්සේ ඇතුලෙන් එළියට වඩිනකොට විසදුමක් පිඹලා දත් අතර හිර කරනවා කියලා. නමුත් උන්වහන්සේ නාගයාගේ කටින්ම පිට වෙනවා. නාගයා දන්නේ නැහැ. පිට වෙලා එළියට ඇවිල්ලා ශ්‍රමණ වේශයෙන්ම හිට ගන්නවා. ඒ වෙලාවේ තීරණය කරනවා භයානක විසදුමක් පිඹලා ඉන්න තැනින් ඈතට විසි කරනවා කියලා. මෙයා පිඹින විසදූමය යම් පර්වතයකට පිඹොත් සිදුරු වෙන තරම් ගරුණ විසක් සහ දූමයක් පිඹින්නේ. ඒ තරම් විශාල නාගරාජයේ 이르දි තියෙනවා හරියට ඒ තරමටම. සඳහන් කරනවා මෙයාගේ විසදූමයට මේ රහතන් වහන්සේගේ රෝම ගහක්වත් හෙල්ලුන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ නාගයා දැනගන්නවා මේ ශ්‍රමණයන් වහන්සේ මට වඩා බොහොම ශක්තිමත්. දැන් මේ විසදූමේ පිඹින්න හිතනකොට
පොළවන්න බැරි වුණේ ඇයි? මේක තමයි මෙතන වටින්නේ. නාගරාජයා තීරණය කළා දත් අතර රැඳෙන්න පිඹිනවා කියලා හිතාගත්තා. තමන් හිතුවට වඩා වේගෙන් මෙයාගේ සිතවිල්ල දැකගෙන එයා විසදුම් පිඹින්න ඉස්සලා කටින් පිට වුණා. පිට වෙලා ඉස්සරහින් හිටගත්තා. එතකොටම නාගරාජයාගේ සිතවිල්ල විසදුමයක් පිඹලා විනාශ කරන්නේ. නාගරාජයාගේ සිතවිලි මාත්‍රේ ඇති වෙනකොට උන්වහන්සේ තමන්ගේ ධානය ආවර්ජනය කළ චතුර්ථ ධානයට සමවදිනවා. ආන් ඒකයි මේ වසීතාවය කියලා කියන්නේ. එක සිතුවිලි මාත්‍රයට ආවර්ජනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙයාගේ හිත දැනගන්න ඕනේ. මෙයා හිතපු ගමන් මෙයා දැන් පිඹිනවා. මෙයා තීර්ධි තියෙන කෙනෙක් නේ. එයා හිතලා පිඹින නිමේෂයට උන්වහන්සේ චතුර්ථ ධානය ආවර්ජනය කළ ධානයට සමවදින්නත් ඕනේ. ඒ ධානයට සමවැදිලා චතුර්ථ ධානයෙන් හිටගත්ත නිසා තමයි රහතන් වහන්සේට කරදර කරන්න මෙයාට බැරි වෙන්නේ. ඒ නිසා කල්පනා කරනවා මගේ විසදූමෙන් මේ ශ්‍රමණයාට මට කිසි දෙයක් කරන්න බැරි වුණානේ. ඒ වෙලාවේ සඳහන් කරලා වහාම ෂණයකින් ස්වාමීන් වහන්සේ ගුරුළු වේශයක් ගත්තා කියලා. ඒ ගුරුළු වේශය ගන්නකොටම නාගරාජයා නාග වේශය අතහරිනවා. නාග වේශය අතහැරලා තරුණයෙකුගේ වෙස් අරගන්නවා. තරුණ පුරුෂයෙකුගේ වෙස් අරගෙන සඳහන් කරනවා ස්වාමීන් වහන්සේට ස්වාමීනි මම බන්තේ තුම්හාකං සරණං ගච්ඡාමි. දැන් මෙයා දැනගත්ත මෙයාට බෑ රහතන් වහන්සේත් එක්ක හැප්පෙන්න බෑ මෙයාට. ඒ නිසා නාග වේශය අතහැරලා තරුණයෙකුගේ වේශයක් අරගෙන බන්තේ තුම්හාකං සරණං ගච්ඡාමි. ස්වාමීනි මම ඔබ වහන්සේ සරණ යනවා. සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේට නෙමෙයි මුගලන් මහරහතන් වහන්සේට මම ඔබ වහන්සේ සරණ යනවා. ඒ වෙලාවේ සඳහන් කරනවා රහතන් වහන්සේ සඳහන් කරනවා මගේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. මම සරණ යන්න නෙමෙයි මගේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ සරණ යන්න කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට නාගරාජයා යනවා භාග්‍යතුන් වහන්සේ ගාවට. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ගාව වැඳ වැටිලා බන්තේ තුම්හාකං සරණං ගච්ඡාමි. ස්වාමීනි මම ඔබ වහන්සේ සරණ යනවා කියලා සඳහන් කරාම සුඛී හෝතු නාගරාජය සැපවත් වේවා නාගරාජය මෙහෙම කියලා ආශිර්වාද කරලා භික්ෂු සංඝයා පිරිවරාගෙන නාගරාජයාට ආශිර්වාද කළා. බුදුරජාණන් වහන්සේ දෙව්ලොව වඩින්නේ නැහැ. කෙලින්ම අනාථපිණ්ඩික මාලිගාවට වඩිනවා දාන්නට. මේ දෙව්ලොව වඩින්න උන ගමනක් නෙමෙයිනේ. මෙයාට පිහිට වෙන්න න්යාවි. දැන් මේ දරුණු පුද්ගලයා මාන්නාධික නාගරාජයා මේ තරම් ශක්තිය තියෙන කෙනා බුදුන් සරණ ගිය කෙනෙක් බවට පත් කළා. දැන් මේ අපි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා වගේ නෙමෙයි. එදා සරණං ගච්ඡාමි කියලා කිව්වොත් ඒ සරණ ජීවිතේ පවතින කම්ම සරණ තමයි. ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටිය නිසා නෙමෙයි. ඒතරම්ම ශ්‍රද්ධාවක් ඒ අය ළඟ තිබුණ නිසා. එන සරණ පිහිටවලා අනාථපිණ්ඩික මාලිගාවට වැඩියට පස්සේ සිටුතුමා අහනවා ස්වාමීනි කුමන කාරණාවක් නිසා අද දාන්ට ටිකක් ප්‍රමාද වුණාද කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා සිටුතුමනි නන්දත් මොග්ගල්ලානත් අතර පොඩි ගැටුමක් තිබුණා නේද? ඒ නිසා චුට්ටක් ප්‍රමාද වුණා කියලා. ඒ වෙලාවේ සිටුතුමා අහනවා ස්වාමීනි දිනුම කාටත් වුණාද කියලා. ඒ කියන්නේ සිටුතුමා ආනන්දෝපනන්ද කියන නාගරාජයා ගැන එහෙනම් දැනගෙන ඉඳලා තියෙනවා. ස්වාමීනි දිනුම කාටද? දිනුම මොග්ගල්ලානම ලබාගත් සිටුතුමනි කියලා සඳහන් කළා. ඒ වෙලාවේ සිටුතුමාට අප්‍රමාණ වූ ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති වෙලා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කරනවා ස්වාමීනි තෙරුන් වහන්සේට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඔබ වහන්සේ තෙරුන් වහන්සේ සමග 7 දවසක් මගේ මාලිගාවේ එක දිගටම දන් වළඳන සීක්වා කියලා ආරාධනාවක් කළා. ඒ ආරාධනාව බුදුරජාණන් වහන්සේ බාරගත්තා කියලා සඳහන් කරනවා. ඒ නිසා සඳහන් කරනවා පින්නතුනි නන්දෝපනන්ද නම් වූ මහා 이르දිමත් නාගරාජයා වගේ කෙනෙක් දමනය කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වහවහ සමවැදීම කියන අවස්ථාව ලබා ගන්න පුළුවන් වෙන නිසා. එහෙම නැත්නම් මේ නාගරාජයා දමනය කරන්න බෑ. එයා හිතන සිතවිලි මාත්‍රයට තමන් වෙනස් වෙන්නේ. එහෙම කරන්න පුළුවන් විදිහට මේ ධානයේට වසීතාවය ඇති කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒ වසීතාවය ඇති කරගෙන හිටියේ මුගලන් මහරහතන් වහන්සේ. මෙතන හිටපු රහතන් වහන්සේලාගෙන් අනික් කාටවත් ඒ වසීතාවය නැහැ. වෙන රහතන් වහන්සේ ළමක් නාගරාජයා දමනය කරන්න උත්සාහ කළා නම් නාගයා අතින් විනාශ වෙන්නමයි තියෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ වසීතාවයේ තියෙන්නේ මොග්ගල්ලානට විතරයි. ඒ නිසා තමයි
499 දෙනාම ස්වාමීනි අපි කරන්නද කියලා ඇහුවට පස්සේ උත්තරයක් නොදී මොග්ගල්ලාණන් වහන්සේ අහනකොට උන්වහන්සේට විතරක් ඒ කාරණාවට ඉඩ ලැබලා දුන්නේ. එහෙනම් සඳහන් කරනවා මේ සමාපජ්ජන වශීතාවයේ ඊටාම හොඳින් ප්‍රගුණ කරලා තියෙන නිසා කියලා. සමාපජ්ජන වශී වේගෙන් සමවදින්න පුළුවන්. එහි පිල්ලම් ගහන මාත්‍රයට සිරුර වෙනස් කරලා ඒ ධානයන්ගයන්ට සමවදිනවා. ආන් ඒකයි සමාපජ්ජන වශී කියලා කිව්වේ. මේ කාරණාව සමාපජ්ජන වශී කියන කරුණ පැහැදිලි කරගන්න තමයි මේ නන්දෝපනන්ද දමනයේ උදාහරණයක් ඇටියට ඉදිරිපත් කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. තේරුම් ගන්න. ඊළඟට සඳහන් කරනවා කිප්ප සන්නති භාවය. මේ කිප්ප සන්නති භාවය කියලා කියන්නේ වහ ධානයේට සමවදින්න පුළුවන් වෙන බව. ඒකට තමයි කිප්ප සන්නති භාවය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ එකපාර කරන්න බැරි වෙන ධානයේ උඩට සමවදින්න ඕනේ. එකපාර කරන්න බෑ සාමාන්‍ය කෙනෙකුට මේ ධානයට උඩට සමවදින්න එකපාර කෙනෙකුට බැරි වෙන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ඒ නිසා නමුත් ධානයේ උඩට සමවදින්න ඕනේ කියලා සඳහන් කරනවා. ඒ මොකක් සඳහාද? මෙන්න මේ සඳහන් කරන කිප්ප සන්නති භාවය කියලා කියන්නේ ආන් එහෙම තියෙන හැකියාව. ඊටාම වේගයෙන් ශීඝ්‍රව සමවදින්න ඕනේ. ඒ කාරණාව සඳහන් කරනවා සීගං සමාපජ්ජන සමත්තතා සමාපජ්ජන වසී. සීගං සමාපජ්ජන සමත්තතා සමාපජ්ජන වසී. වසීතාවේ කියලා හඳුන්වලා තියෙනවා. ඊළඟට විස්තර කරනවා අච්චරා මත්තංවා කියන්නේ අසුරු සැනක් ඇඟිලි දෙකක් ආශ්‍රය කරගෙන කරන ශබ්දය. අසුරු සැනක් කියලා කියන්නේ මේ ඇඟිලි දෙකක් ආශ්‍රය කරලා අපි කරන සද්දය අපි කියන්නේ අහුරු ගහනවා කියලා. අන්න ඒක තමයි කියන්නේ මේ අච්චරා මත්තංවා අසුරු සැනක්. අඟුලි පෝටන මත්තකම් කියලා කියන්නේ ඇඟිලි දෙකක් පෙළෙන මාත්‍රේ අහුරු ගහනවා කියන කතාව. දසච්චරා මත්තං ඇඟිලි පෙළෙන කාලයේ 10ක්වත් මේ ධානයේ තුලට සමවැදිලා එක දිගට ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ අහුරු 10ක් ගහන කාලයක්වත් මේ ධානයේ තුලට සමවැදිලා එක දිගට ඉන්න පුළුවන් නම් අදිඨාන වශීතාවයේ තියෙනවා කියලා කියනවා. අදිඨාන වශී අදිෂ්ඨාන කරලා සමවැදෙන්න පුළුවන්කම. විනාඩියක් දෙකක් තුනක් පැයක් දෙකක් දවසක් අදිෂ්ඨාන කරලා සමවදින්න පුළුවන් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. යටත් පිරිසෙන් අහුරු 10ක් ගහන කාලයක්වත් සමවදින්න පුළුවන් වෙන්න මුලින්ම ඕනේ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ විනාඩියක් දෙකක් තුනක් පැයක් දවසක් සමවදින්න පුළුවන්කම ඇති කරගන්න ඕනේ කියලා සඳහන් කරනවා. සමහරුන්ට ධානයේට සමවැදුනට පස්සේ කැමති වෙලාවට නැගිටින්න බෑ. අන්න ඒක තව විශේෂ කාරණාවක්. ධානයේට සමවදින්න පුළුවන් නැගිටින්න බෑ. නැගිටින්න බැරි නෑ. Tamanට හිතෙන වෙලාවට නැගිටින්න බෑ. ඒකත් මෙතන තියෙන අති සුවිශේෂී කාරණාවක්. ධානයේට සමවැදෙන්න පුරුදු වුණාට විතරක් මදි. අවශ්‍ය වෙලාවට නැගිටින්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේකට උදාහරණ පැහැදිලි කරලා තියෙනවා මේ දේශනාව තුළ. සමහර අයට නැගිටින්න බෑ ටික වෙලාවක් යනවා ධානයෙන් මිදිලා නැගිටින්නේ. මේ ධානයෙන් මිදිලා නැගිටිනවා කියලා කියන්නේ මේ වාඩි වෙලා ඉන්න තැන නැගිටිනවා කියන එක ගැන නෙමෙයි මේ කියන්නේ. Taman ඉන්න ධානයෙන් මිදිලා තව එකකට සමවදින්න, තව කාරණාවක් කරන්න. ඒකටයි මේ ටික වෙලාවක් කියන්නේ. මෙතුමේ වාඩි වෙලා ඉන්න තැන නැගිටින්න එහෙම නෙමෙයි. සමවැදුනට පස්සේ නැගිටින්න ටිකක් වෙලා යනවා සමහර අයට කියලායි සඳහන් කරන්නේ. එහෙම නැත්නම් කලින් අදිෂ්ඨාන කරනවා මෙන්න මේ වෙලාවට නැගිටිනවා කියලා. ඒ වෙලාවට ධානයෙන් අහකට ඇවිල්ලා නැගිටින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම අදිෂ්ඨාන කරලා එකපාරම නැගිටින්න බැරි නම් සමවදින්න කලින් අදිෂ්ඨාන කරනවා. මෙච්චර කාලයක් මං ධානයේ තුල ඉඳලා නැගිටිනවා කියලා. අදිෂ්ඨාන කරලා ධානයට සමවදින්න ඕනේ. සඳහන් කරනවා අහකට ඇවිල්ලා නැගිටින්න පුළුවන් වෙන්න ඕනේ එහෙම අදිෂ්ඨාන කරලා. උප ဋ ාණ වසී. ඒකට කියනවා උප ဋ ාණ වසී කියලා. මේ වෙලාවට ධානයෙන් අහකට ඇවිල්ලා නැගිටින්න පුළුවන් වෙන්න ඕනේ කියලා කල්පනා කරලා සමවදින එකට කියනවා
උප ဋ ාණ වසී කියලා. අදිඨාන උට්ටාන කියන කාරණා දෙක විශේෂයෙන් පෙන්වීම සඳහා බුද්ධ රක්කිත මහරහතන් වහන්සේගේ කාරණාව සඳහන් කරන්න කියලා කියනවා. අදිඨාන උට්ටාන කියන මේ කාරණා දෙක විශේෂයෙන් පෙන්වීම සඳහා බුද්ධ රක්කිත මහතෙරුන් වහන්සේ මෙතන සඳහන් කරනවා බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කියලා සඳහන් කරාම මහතෙරුන් කියන වචනේ එතන පාවිච්චි කරන්නේත් නැහැ. මහතෙරුන් නැත්නම් තෙරුන් වහන්සේ මහතෙරුණු ආදි වශයෙන් මේ වචන වලින් හඳුන්වන්න උපසම්පදාවෙන් වර්ෂ 10ක් ගත වෙලා තියෙනවා. එහෙම තමයි මහතෙරුන් වහන්සේ කියලා සඳහන් කරන්නේ. වර්ෂ 10ක් ගත වෙලා නැත්නම් මහතෙරුන් කියලා සඳහන් කරන්නේ නැහැ. සිව්පිලිසිම් බියාපත් නැත්නම් මහ රහතන් වහන්සේ කියන්නේ නැහැ වගේ වස් 10ක් සම්පූර්ණ කළ නැත්නම් මහතෙරුන් කියලා කියන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ වස් 10ක් සම්පූර්ණ කරලා නැහැ. නමුත් මහරහතන් වහන්සේ සඳහන් කරනවා මේ කාලේ වෙනකොට උපසම්පදාවෙන් වර්ෂ 8යි ගෙවිලා තිබ්බේ කියලා. ඒ කියන්නේ ලාබාල වයසෙම පැවිදි වුණා නම් මේ වෙනකොට අවුරුදු 28ක් වගේ වයස. සාමාන්‍යයෙන් එදා අවුරුදු 20ක් වෙනකන් හිටියේ නෑ උපසම්පදාවට. ඒ හින්දා අපිට මේ වෙනකොට වයස ගණනය කරන්න බෑ. අද කාලේ හැටියට බැලුවොත් අද නම් අවුරුදු 20ක් වගේ ගිහින් පස්සේ තමයි උපසම්පදා කරන්නේ. එහෙම බැලුවොත් අවුරුදු 28ක් විතර. නමුත් අපිට රහතන් වහන්සේගේ වයස ගණනය කරන්න බෑ මෙතන. එදා භාග්‍යතුන් වහන්සේ 7 අවුරුදු වයසින් උපසම්පදා කරලා තියෙනවා. කෙසේ වෙතත් බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ මේ තේරපත්තලේ මහා රෝහණගුත්ත තෙරුන් වහන්සේගේ ගිලන් බවට උපස්ථාන කරන්න මේ මහා රෝහණගුත්ත කියන මහරහතන් වහන්සේ මහ තෙරුන් වහන්සේ ගිලන් වෙලා ඉන්න වෙලාවේ උන්වහන්සේට උපස්ථාන කිරීම සඳහා 이르දිමත් භික්ෂූන් වහන්සේලා 30000ක් රැස් වුණා කියලා සඳහන් කරනවා. රෝහණගුත්ත මහ තෙරුන් වහන්සේට උපස්ථාන කරන්න 이르දි තියෙන භික්ෂූන් වහන්සේලා 30000ක්. අනුග ශාසනය මොන තරම් මේ එකිනෙක කෙනා පිළිබඳව ප්‍රිය බව තිබිලා තියෙනවද කියලා. අද මේ අම්මට තාත්තට උපස්ථාන කරන්න දරුවෝත් එකතු වෙන්නේ නැති කාලේ එක තෙරුන් වහන්සේ නමක් රෝගී වෙලා කියලා ආරංචි වෙනකොට 이르දිමතුන්ම 30000ක් රැස් වෙනවා. උන්වහන්සේ ආරක්ෂා කරගන්න මේ ශාසනික බැඳීම නිසා මිසක් නැත්නම් අම්මද තාත්තද සහෝදරයද යාළුවාද මිත්‍රයාද කවුරුවත් නෙමේ. මේ ධර්මය තුල ඇති කරගත්ත කල්යාණ මිත්‍ර වූ ස්වභාවයේ හැටි. ඉතින් මේ 이르දිමතුන්ම 30000ක් රැස් වුණා කියලා සඳහන් කරනවා. ඒ අතර හිටිය නාගරාජයෙක්. 이르දිමත් වූ නාගරාජයෙක් මේ අතර හිටියා. මේ නාගරාජයා බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව කැඳක් හදලා මේ රෝහණගුත්ත මහරහතන් වහන්සේට පිළිගන්නන්න දැන් ලෙඩින්නේ ඉන්නේ. කැඳක් පිළිගන්නන්න මෙයා කැඳ හදලා පිළිගන්නවා. අනික සියලු දෙනාම 이르දිමතුන් ඉන්නවා. බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ ඉන්නවා මෙතන. නමුත් ධානයට සමවැදිලා ඉන්නේ. මේ වෙලාවේ නාගරාජයා කැඳ පූජා කරන වෙලාව අහසේ යන විශාල ගුරුලෙක් නාගරාජයාව දකිනවා. ඉතින් කොහොමත් මේ ගුරුලයි නාගයයි අතර ගැටුම අතීතයේ ඉඳලම තිබුණා. ටික ටික හරි මේගොල්ලෝ සංසිඳවලා තිබේ බුදුරජාණන් වහන්සේ විතරයි. නමුත් මේ සංසිඳුවට ආයෙ ටික කාලයක් යනකොට ඒ ගැටුම ආයෙ පවතිනවා. ඉතින් සඳහන් කරනවා මේ නාගරාජයා දැකලා අහසේ හිටිය සුපර්ණ රාජයෙක් එහෙම නැත්නම් ගුරුළු රාජයෙක් වේගෙන් ඇවිල්ලා තියෙනවා නාගරාජයාව දැහැගන්න. වේගෙන් එනවා. ඉතින් මේ ගුරුලෙක් සතෙක් දැහැගන්න එන වේගය මේ තරම් වේගයක් කියලා සඳහන් කරන්න බැරි තරම්. පුදුමාකාර වේගයක් තියෙන අති විශාලයි මේ ගුරුළු රාජ්‍යය. අපි ගුරුළු දැකලා නැහැ අපේ ජීවිතේ. අති විශාලයි. ඊටාම වේගෙන් එන්නේ. සඳහන් කරනවා නයික් වගේ සතෙක් අල්ලගත්තාම දඟලන්නේවත් නැහැ කියලා. දඟලන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ තරම්ම දැඩිව අල්ල ගන්නවා හෙල්ලෙන්නවත් ඉඩ තියන්නේ නැහැ. සඳහන් කරනවා අල්ලගන්න එනකොට මේ නාග ගුරුළු ගැටුම අතීතයේ ඉඳලා තිබුණ නිසා මේ වෙලාවේ තෙරුන් වහන්සේ නමකට උපස්ථාන කරනවද කියන කාරණාවත් මේ බලන්නේ නැහැ මේ ගුරුලා. එච්චර දෙයක් හිතන්නේ නැහැ. මේ අසනීප වෙච්ච තෙරුන් වහන්සේ නමකට මෙයා කැඳ පිළිගන්නවා උපස්ථාන කරනවා මම මේක වැඩි කරන්න හොඳ නැහැ. මට පෞසිද්ධ වෙයි. එහෙම කාරණාවක් මෙයාලා හිතන්නේ
එහෙම කාරණාවක් මෙයාලා හිතන්නේත් නැහැ. සඳහන් කරනවා මේ ගුරුලගේ සිතුවිල්ල නාගයා දැහැගන්න එක. ගුරුලගේ සිතුවිල්ල දැනෙනවා බුද්ධ රක්කිත මහරහතන් වහන්සේට. එතකොට හිතන්නකෝ මේ වසීතාවය කියන එක කොහොමද කියලා. මේ වසීතාවය පැහැදිලි කරන්න මේ උදාහරණ තියෙනවා. ඒ ගුරුලගේ සිතුවිල්ල දැනගෙන දැන් ගුරුලා මේ වෙනකොට ඇහි පිල්ලම් ගහන මාත්‍රයෙන් ගුරුලා එනවා නාගයා ගාවට. නාගයා මොකක්ද දන්නේ නාගයා කැඳ පිළිගන්නවා. සඳහන් කරනවා ගුරුලගේ සිතුවිල්ල දැනගෙන ධානයෙන් අවදි වුණා. වුන් ධානයෙන් අවදි වෙන්න ඕනේ කියන කාරණාව. අර සමවැදුනා අවදි වෙන්න වෙලා යනවා වුණා නම් මේ වැඩේ කරන්න බෑනේ. එහෙනම් සැනින් දැනිච්ච සැනින් අවදි වෙන්න පුළුවන් වෙන්නත් ඕනේ. අවදි වෙලා උන්වහන්සේ විශාල පර්වතයක් මවලා පර්වතයේ කුහරයක් මවලා රහතන් වහන්සේ නැගිටලා නාගයාත් අතින් අරගෙන අර මවාපු කුහරය තුලට යනවා පර්වතය තුලට. එතනක ගුරුලෙක් අහසින් ඉඳලා නාගයාව දැක්කා. ඒ ගුරුලා ඒ ෂණයෙන්ම නාගයා සොයාගෙන එනවා. රහතන් වහන්සේ මේ සිතවිල්ල දැනගෙන පර්වතයකුත් මවලා ඒකේ කුහරයකුත් මවලා නැගිටලා වාඩි වෙලා හිටපු තැනින් ගුරුලා නාගයාත් අරගෙන ගුහාවට සමවදිනවා. අර එන නිමේෂයට. ඒ නිසා සඳහන් කරනවා සුපර්ණ රාජයාට එන වේගය පාලනය කරගන්න බැරි වෙච්ච නිසා විශාල පර්වතයේ ප්‍රහාරයක් එල්ල කරලා අපවෙරලා යන්න ගියා කියලා. ඒව නොහිටින්ද නාගයා එතනින්ම ඉවර වෙනවා. මෙන්න මේ කාරණාව නිසා මේ අදිෂ්ඨාන කරන්නත් ඕනේ අවදි වෙන්න. උත්හාන නැගිටින්නත් ඕනේ. එහි පිල්ලම් ගහන නිමේෂයටත් වඩා වේගෙන් මේ ඔක්කොම වෙන්න ඕනේ. අන්න ඒ කාරණාවට කියනවා අදිෂ්ඨාන උත්හාන. මේ දෙකටම සහ සමාපජ්ජන වසීතාවයේ විශේෂයෙන් මේ සමාපජ්ජන හා උත්හාන කියන වසීතා දෙකම අති වේගෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් මේ පර්වතයක් මවන්න මේ කරුණු කරන්න බැරි වෙනවා. පර්වතයක් නම් මවන්න පුළුවන් වෙයි. නමුත් ඉන්න තැනින් නැගිටලා ඇවිල්ලා නාගයත් අරගෙන පර්වත කුහරයට රිංග ගන්න වැඩම කරගන්න බැරි වෙයි. ඒ නිසා පර්වතයක් විතරක් මවන්න පුළුවන් වෙයි. මෙන්න මේ වෙලාවේ රෝහණගුත්ත මහතෙරුන් වහන්සේ ප්‍රකාශයක් කරලා තියෙනවා. මේ සිද්ධිය දැකලා කොහොමද සඳහන් කරන්නේ? සචේ ආවුසු බුද්ධ රක්කිත තා භවිෂ්‍ය සබ්බේව ගාරයිහ අස්සාම. උන්වහන්සේ ප්‍රකාශ කරනවා එවත්නි බුද්ධ රක්කිත ඔබ නොසිටින්න අපි සියලු දෙනාම මහත් වූ ගැරහීමකට භාජනය වෙනවා. ඇයි ගැරහීමකට භාජනය වෙන්නේ? 이르දිමතුන් 30000ක් ඉඳලා තමන්ට උපස්ථාන කරන නාගරාජයාව ගුරුලෙක් දැහැගෙන යනකම් 이르දිමතුන් 30000කට බැරි වුණාද මේ උපස්ථායකයා බේරගන්න. ගරහන්න පටන් ගන්නවා. ඒ හින්දා සඳහන් කරන බුද්ධ රක්කිත ඔබ හිටපු හින්දා ඒ ගැරහීමෙන් අපි බේරුණා කියලා. ඒකට මේ අදිඨාන උත්හාන කියන වසීතාවයේ කොයිතරම් ප්‍රගුණ කරලා තිබුණාද? ඉතින් මේ මහරහතන් වහන්සේලාට තිබිච්ච මේ සුවිශේෂී හැකියාවන් මේ හැකියාවන් මේ විදිහට දැනගන්නකොට කල්පනා කරනකොට අවදි කරනකොට එතකොට තමයි අපිට වැටහෙන්න පටන් ගන්න මේ මහා සංඝයා කියලා කිව්වේ කාටද කියලා. මහා සංඝයා ගැන අපි කොහොමද මොනවද දැනගෙන හිටියේ කියලා. සුපටිපන්නෝ ගාථාව අනික ඔක්කොම පැත්තක දාලා මේකේ තේරුම හොවා පාඩම් කරන්න හිතනවා මහා සංඝයා කවුද කියලා තේරුම් ගන්න. ඉතින් මහා සංඝයා මේ විදිහට තේරුම් ගත්තේ නැතුව මහා සංඝයා සරණ යන්නත් බැරි වෙනවා. ඒකෝට මේ ශාසනයේ මහා සංඝ කියන කාරණාව කොයිතරම් දෘಢද කියන කාරණාව, දැඩිද කියන කාරණාව, ශ්‍රේෂ්ඨද කියන කාරණාව හැම වෙලාවෙම මෙනෙහි කරන්න ඕනේ. ඒකයි මේ රත්නත්‍රයේ සිහිපත් කරලා රත්නත්‍රයේ මෙනෙහි කරලා කවදාවත් ඉවර කරන්න බැරි. ඒ ಗುಣ කවදාවත් දැකලා ඉවර කරන්න බැරි ඒ නිසා. ඒ නිසා සඳහන් කරනවා 이르දි තිබුණටම බෑ කියන කාරණාව මෙයි පැහැදිලි වෙනවා. ඉරිදි තිබුණටම බෑ. නැත්නම් මෙතන 30000ක් හිටියනේ. මේ 30000න් බුද්ධ රක්කිත මහරහතන් වහන්සේට හැර අනික 29000ටම තේරුන්නේ නැහැනේ. මෙහෙම විපතක් වෙන්න යනවා කියලා. ඔක්කොම ඉරිදිම තුන. එහෙනම් ඉරිදි තිබුණටම බෑ කියලා සඳහන් කළේ ඒ නිසා. ඒ නිසා සඳහන් කරනවා පින්නතුන් මේ වසීතාවය කියන එකේ ඊතරම්ම ප්‍රබලත්වයක් තියෙන බව. ඊළඟට සඳහන් කරනවා පච්චවෙක්කන වසී කියන්නේ ආවජ්ජන වසීතාවයේම තව කොටසක් ආවර්ජනය කරලා ඉන් පසුව නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරනවා. එතකොට පච්චවෙක්කන වසී කියලා කියන්නේ ආවජ්ජන වසීතාවයේම
කොටසක්. තව ටිකක් ප්‍රගුණ කරලා නුවණින් ප්‍රතිවීක්ෂා කරනවා. එතකොට කියනවා ආවර්ජන වසී කියලා. පච්ච වේක්කන වසී කියලා. ආවර්ජන වසීතාවයේම කොටසක්. පච්ච වේක්කන වසී. ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්ථාන, පච්ච වේක්කන කියන ආකාර පහ Tamanට පුළුවන් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා හරියටම සමවදින්න. ඊළඟට සඳහන් කරනවා සීඝව සමව මේ ශීඝ්‍රයෙන් සමවදින්න පුළුවන් වෙන්න ඕනේ. සීඝව සමවදිනවා කියලා සඳහන් කරන්නේ ඒකයි. ශීඝ්‍රයෙන් සමවදින්න පුළුවන් වෙන්න ඕනේ. සමාපජ්ජන සමත්තතා කියලා කියන්නේ සමාපජ්ජන කියන්නේ සමර්ථතාවයේ උපරිමයට දියුණු කරලා සමාපජ්ජන වසී කියලා කියනවා. සමර්ථතාවය කියන එක උපරිමයට දියුණු කරපුවට පස්සේ කියනවා සමාපජ්ජන වසී කියලා. හැකියාව උපරිමයෙන් දියුණු කරලා තියෙනවා. සමාපජ්ජන වසින් සමාපජ්ජන සමත්තතා ඒ කියන්නේ ශීඝ්‍රව සමවදින්න ඇති හැකියාව සමර්ථතාවය කියලා සඳහන් කරනවා. අයංච මත්තකප්පත්තා මේ දක්ෂතාවය මස්තක ප්‍රාප්ත වුණා. ඒ දක්ෂතාවය මස්තක ප්‍රාප්ත වුණා කියලා සඳහන් කරනවා. එහෙම මස්තක ප්‍රාප්ත වුණහම සමාපජ්ජන වසී කියලා කියන්න පුළුවන් වෙනවා කියලා සඳහන් කරනවා. මේ හැකියාව මස්තක ප්‍රාප්ත කරගත්තට පස්සේ ඒ කියන්නේ මුදුන්පත් කරගත්තට පස්සේ සමාපජ්ජන වසී කියලා ඒ කාරණාවට ආයේ සඳහන් කරනවා. මේ ආකාරයට හැකියාවක් තියෙන නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාව පවතිනවා. මේ ආකාරයේ හැකියාවක් තියෙන නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාව පවතිනවා කියලා සඳහන් කරනවා. කොහොමද භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාව කියන්නේ? භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන අතරේ භාග්‍යතුන් වහන්සේ සමවදින ධ්‍යානයන් පිළිබඳව දැන් අපි කතා කරේ අවස්ථා දෙකක් රහතන් වහන්සේගේ සමවැදීම පිළිබඳව. මෙතන සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ සමවැදීම. කොහොමද භාග්‍යතුන් වහන්සේගේ ධ්‍යානයට සමවැදීම පිළිබඳව මෙතන උදාහරණ සඳහන් කරනවා. මේ ධර්ම දේශනාවක් කරන අතර ධ්‍යානයට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අතරේ ධ්‍යානයට සමවදිනවා. ඒක මොනතරම් සියුම්ද කියලා කල්පනා කරන්නකෝ. සමහර කෙනෙක් මේ ධර්ම ප්‍රීතිය ඇති වෙලා ධර්ම දේශනාවක් අහගෙන ඉන්නකොට සමහර අයට ප්‍රීතිය වැඩි වෙච්චහම සාදු කියවෙනවා. ඇයි සාදු කියවන්නේ? ධර්ම ප්‍රීතිය වැඩි වෙලා ඒ කාරණාව තුළ තමන් උපරිම තෘප්තියටපත් වෙලා ශ්‍රද්ධාව වැඩි වෙලා සාදු කියවෙනවා. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොටත් එහෙම සාදුකාර පැවැත්වුවා. ඒ සාදුකාර පවත්වනකොට මේ සාදු කියන හඬ මිනිසුන්ගෙන් පටන් ගන්න හදනකොටම භාග්‍යතුන් වහන්සේ ධ්‍යානයට සමවදිනවා. ධ්‍යානයට සමවැදිලා දැන් එතකොට සාදුකාරය ඉවර වෙනවනේ. ඉවර වෙනකොට භාග්‍යතුන් වහන්සේ ධ්‍යානයෙන් මිදිලා එතන ඉඳලා දේශනාව පටන් ගන්නවා. කවුද දන්නේ භාග්‍යතුන් වහන්සේ මේ සාදුකාරය අතරේ ධ්‍යානයකට සමවැදුණා කියලා? අන්න ඒ තරම් භාග්‍යතුන් වහන්සේගේ ධ්‍යානයේ සිවුම්. ඊළඟට සඳහන් කරනවා දැන් අපිට හිතෙනවාද අපේ ආස්වාස ප්‍රාස්වාස අතර අතරක් තියෙනවා කියලා. අපි හුස්ම ගත්තා, අපි හුස්ම පිට කෙරුවා. දැන් දැනෙන්නේ නැති වෙයි. නමුත් ආනාපාන සතිය හොඳට දියුණු වෙනකොට දැනෙන්න පටන් ගනී ආස්වාසයයි ප්‍රාස්වාසයයි අතර අතරක් තියෙනවා කියලා. මේ හුස්ම අරගත්තා ටික වෙලාවක් ඉඳලා තමයි හුස්ම පිට කරන්නේ. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ කොයිතරම් සියුම ධ්‍යානයට සමවදිනවද? ආස්වාස කරලා ධ්‍යානයකට සමවැදිලා නැවත ප්‍රාස්වාස කරනවා කියලා. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස ඇතුළත් භාග්‍යතුන් වහන්සේ ධ්‍යානයට සමවදිනවා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා ඒ කාරණාව පැහැදිලි වෙන එක තැනක්. වෙනතන මේක පැහැදිලි කරන්නේ මජ්ක්‍ධිම නිකායේ මහා සච්චක සූත්‍රයේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධ්‍යානයට සමවැදීමේ තියෙන අතිසියුම් බව සහ ඊටාම වේගවත් බව මේ මහා සච්චක සූත්‍ර දේශනාවේ මනාව උදාහරණ සහිතව මේ සච්චක කියන අග්ගිවෙස්සන කියන බ්‍රාහ්මණයට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ උදාහරණ ටිකක් හරි විචිත්‍රයි, ඒ වගේම ටිකක් දිගයි. භාග්‍යතුන් වහන්සේ කොහොමද සමාපත්තියට සමවදින්නේ. ඉතින් ඒ කාරණාව පැහැදිලි කරන්න තරම් කාල වේලාව ඉතුරු නැහැ. ඒ නිසා
අපි මේ කාරණාව ඊළඟ ධර්ම දේශනාවේදී ආරම්භ කරමු. භාග්‍යතුන් වහන්සේගේ සමාපත්තියට සමවැදීමේ වේගය මහා සත්‍යක සූත්‍රයෙන් අග්ගිවෙස්සනට භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන්නේ කියන කාරණාවෙන් අපි ඊළඟ ධර්ම දේශනාව ආරම්භ කරමු. එතකොට දැනට අපි දැනගත්ත භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දේශනාව පවත්වන අතර ශ්‍රාවකයා සාදුකාර පවත්වනකොට සාදුකාර ඉවර වෙනකන් භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවදිනවා. ආස්වාස ප්‍රාස්වාස කරලා ප්‍රාස්වාස කරන්න කලින් ආස්වාස ප්‍රාස්වාස දෙක අතර තියෙන ඉඩ ප්‍රමාණය තුළ භාග්‍යතුන් වහන්සේ ආයේ සමාධියට සමවදිනවා. මේ සත්‍යක සූත්‍රයේ සඳහන් කරනවා ඊටත් වඩා සියුම් තැන් වල භාග්‍යතුන් වහන්සේ කොහොමද සමාධියට සමවැදලා තියෙන්නේ කියලා. අන්න ඒ කරුණු වෙන කිසිම රහතන් වහන්සේ නමකට මුදුන්පත් කරන්න බැරි කාරණා නිසා භාග්‍යතුන් වහන්සේ සියලු දෙනාටම මුල, භාග්‍යතුන් වහන්සේ සියලු දෙනාටම උතුම්, භාග්‍යතුන් වහන්සේ මේ ත්‍රිවිධ රත්නේ මුලයි, භාග්‍යතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ මුලයි, සම්මා සම්බුද්ධ ලෝක ධාතුවේ සියලු දෙනාට වඩා උතුම් භාග්‍යතුන් වහන්සේ තුන් ලෝකාග්‍රයි කියලා සඳහන් කළේ යන්නේ නිසා. එනම් ඒ කාරණා ටික අපි ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරන්න ඉඩ තියමු.